ප්‍රස්ථාරය ඇඳ වෙනත් සමීකරණයක මූල ලබා ගැනීම. Finding roots of an equation by using the graph. Finding roots of an equation using a graph. සිංහල මීඩියම් එකට පස්සේ මම කිව්වේ ප්‍රස්ථාරය ඇඳ වෙනත් සමීකරණයක් මූල සෙවීම. ප්‍රස්ථාරය ඇඳ වෙනත් සමීකරණයක මූල සෙවීම. හරි. බහගන්න. මුලින්ම කියන්නේ පටල ගන්න එපා. පටල ගන්න එපා කියන්නේ මේක කලින් උගන්වලා තියෙනවා. හරිද? හැබැයි ඕක නෙමෙයි උගන්වලා තියෙන්නේ. මාතෘකාව එක වගේ. right. ඒක උගන්වලා තියෙනවා කියලා මතකයක් තියෙන ළමයෙක් ඉන්නවා නම් බලන්න පොඩ්ඩක් එතන පෙරලගෙන මට නිකන් නෝට් එක කියන්න. සමීකරණවල මූල සෙවීම කියන වගේ තැනක් මම උගන්වලා තියෙනවා නම් එතන නෝට් එක කියන්න මම වෙනස් පහදලා දෙන්න. මම උගන්වලා තියෙනවනේ මාතෘකාව සමීකරණයක මූල සෙවීම හරි වර්ගජ සමීකරණයේ විසඳීම හරි මොකක් හරි එකක් උගන්වලා තියෙනවද? ඔව් සර්. බලන්න එතන කියවන්න. දැන් මේ එක්කෙනෙකුට විතරක් නෙමෙයි හැමෝම එතන බලන්න ඕනේ. එතන හැමෝම බලපුවම තමයි හැමෝටම වෙනස අවබෝධ වෙන්නේ. තමන් ගාව සටහන් තියෙනවා. ප්‍රස්ථාරය ඇසුරෙන් වර්ගයේ සමීකරණ විසඳීම. ප්‍රස්ථාරය ඇසුරෙන් වර්ගජ සමීකරණ විසඳීම. හරි. එතෙන්ට අදාළ සටහන කියවන්න. සිතේ ශූන්‍යම නාගයේ x යගේ සෙවීම. එකක් දීලා තියෙන ප්‍රස්ථාරයේ ඇඳීමට දී ඇති ත්‍රිතේ වෙනුවට y සහ බිඳුව ලැබී ඇතනම් මෙහි මූලයේ යන ප්‍රස්ථාරයේ මගින් x අක්ෂය කැපෙන ස්ථානය. හරි. ඔතන ඔය මලීෂා කියවනකොට වැරදි වචන කියවුවා මෙහෙම තියෙන කියන්නේ. y සහ කියලා තියෙන්නේ නැහනේ. ඒ දැන් කියවපු වාක්‍යය y සහ කියලා y සහ මේක හරියට කියවන්න ඕනේ. හරි. මේක තමයි තියෙන්නේ. ඔන්න වැදගත් තැන. හැමෝම ওই වාක්‍ය හොයා ගන්න. ආගන්න මම පැහැදිලි කරනවා. දැන් හිතන්න අපිට දුන්නා කියලා y සමානයි x වර්ගයේ ධන 3x ධන 5. ප්‍රස්ථාරය අඳින්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් දෙනවා ඔයාලට මෙහෙම. බිඳුව සමානයි x වර්ගයේ ධන 3x ධන මූල සොයන්න. මූල සොයන්න. ඕක තමයි දෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන දේ අවබෝධ කරගන්න. කෙලින්ම මේ y අකුර මොකක් බවටද පත් වෙලා තියෙන්නේ? බිඳුව. y අකුර බිඳුව බවට පත් වුණා නම් ඒක තමයි මම කිව්වේ. y සඳහා මොකක්ද? වාක්‍යය කියවන්න y සඳහා බිඳුව ලැබී ඇතනම් බිඳුව ලැබී ඇතනම් y සඳහා බිඳුව ලැබී ඇතනම් මූල හොයන හැටි දැන් කියලා දීලා තියෙනවා. පැහැදිලිද හැමෝටම? ඔව් සර්. තේරෙනවද නේද? රයිට්. ඒ කියන්නේ අහගෙන තව වාරයක් විස්තර කරන්න. අඳින්න දීලා තියෙන ප්‍රස්ථාරය මේක. හරිද? ඒ ප්‍රස්ථාරෙම y අකුර වෙනුවට බිඳුව ඇවිල්ලා තියෙනවා නම් ඒකේ මූල හොයන ලේසිම ක්‍රමය මොකක්ද කීවේ? ප්‍රස්ථාරයේ කො කියන්නේ ඉතින්? ප්‍රස්ථාරයේ දැන් මේකේ මූල හොයන්න කියලා කිව්වොත් කොහොමද? x අක්ෂය කැපෙන ස්ථානය. right. x අක්ෂය කැපෙන මෙන්න මේ දෙකේ උත්තර ගන්නවනේ. මෙතන උත්තරේ මෙතන උත්තරේ ගන්නවා. නේද? අරගෙන මෙහෙම උත්තර ලියනවා. හොයන්න දැම්මා. හරිද? දැන් මේ මාතෘකාව පැහැදිලිද හැමෝටම? ඔව් සර්. right. අහගන්න එහෙනම්. දැන් මේ මාතෘකාවට ඔයාලා පටල ගන්නවා අද මාතෘකාව.
ඔයාලා අද මාතෘකාව දැක්ක ගමන් මේක මේ කලින් ගන්නලා තියෙන මාතෘකාවනේ කියලා පැටලීමක් සහිතව උත්තර ලියනවා. ලියපු ගමන් වැරදි. ඒ හින්දා හොඳට මතක තියාගන්න. එදා මාතෘකාව මතක තියාගන්න මෙහෙම මේ මොකද්ද වෙනස? අඳින්න දීලා තියෙන ප්‍රස්ථාරෙම y වෙනුවට මොකක්ද තියෙන්නේ? බිඳුව. බිඳුව තියෙනවා. පැහැදිලිද කාරණාව? අඳින්න දීලා තියෙන ප්‍රස්ථාරෙම y වෙනුවට බිඳුව තියෙනවා. හැබැයි අද දුන්නු මාතෘකාව කියවන්න කවුරු හරි ළමෙක් මට. අද දුන්නු මාතෘකාව කියවන්න. ප්‍රස්ථාරය ඇන්ද වෙනස් සමීකරණයක් මූල සෙවීම. මොකද්ද වචනේ? මොකද්ද වචනේ? මූල සෙවීම. නෑ මම ලිව්වේ මොකද්ද? වෙනස්. ආම් වෙනස්. එහෙනම් අද මූල හොයන්න දෙන්නේ මේකෙමද? මේකෙමද මූල හොයන්න දෙන්නේ? නෑ. අද මූල හොයන්න දෙන්නේ වෙනත් එකක. පැහැදිලිද? ඒ කියන්නේ අද උගන්වන මාතෘකාවේ තමයි තියෙන්නේ. තේරෙනවද? right හරි. එහෙනම් අද මාතෘකාව කරමු. අද එහෙනම් ඔන්න අවබෝධ කරගන්න වෙනස් එකක් දෙන්නේ. හරි. ලියන්න එහෙනම්. හරි. ක්‍රමේ ලියන්න. මුලින්ම ප්‍රස්ථාරය ඇඳීමට දී ඇති ශ්‍රිතය එක ලෙස නම් කරන්න. මුලින්ම ප්‍රස්ථාරය ඇඳීමට දී ඇති ශ්‍රිතය එක ලෙස නම් කරන්න. First of all, name the given function. First of all, name the given function as 1. First of all, name the given function as 1. සිංහල මීඩියම් ළමයි මොකද්ද මම කිව්වේ? මුලින්ම ප්‍රස්ථාරය ඇඳීමට දී ඇති ශ්‍රිතය එක ලෙස නම් කරන්න. ශ්‍රිතය එක ලෙස නම් කරන්න. මුලින්ම ප්‍රස්ථාරය ඇඳීමට දී ඇති ශ්‍රිතය එක ලෙස නම් කරන්න. මුලින්ම ප්‍රස්ථාරය ඇඳීමට දී ඇති ශ්‍රිතය එක ලෙස නම් කරන්න. හරි. ඊළඟ පෙළේ ලියන්න. මූල සෙවීමට දී ඇති සමීකරණය දෙක ලෙස නම් කරන්න. මූල සෙවීමට දී ඇති සමීකරණය දෙක ලෙස නම් කරන්න. මූල සෙවීමට දී ඇති සමීකරණය දෙක ලෙස නම් කරන්න. මූල සෙවීමට දී ඇති සමීකරණය දෙක ලෙස නම් කරන්න. Name the equation which is given to find the roots. Name the equation which is given to find the roots. As 2. මූල සෙවීමට දී ඇති සමීකරණය දෙක ලෙස නම් කරන්න. සතපාරක් කියන්නකෝ. Name the equation which is given to find the roots. Name the equation which is given to find the roots. As 2. හරිද? හරි. ඊගා පෙළි ලියා ගන්න. right. ඊගා පෙළේ රතු පෑනෙන් ලියන්න ඒක හොඳයි. ඊගා පෙළේ රතු පෑනෙන් ලියන්න. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. subtract
the second equation by the first equation. Subtract the second equation by the first equation. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. හරිද? හරි සර්. හරි. පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරන්න. ඕක වරද්දන්න එපා. පළවෙනි එකෙන් දෙවෙනි එකම තමයි අඩු කරන්න ඕනේ. අමතක වෙලාවත් දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරන්න එපා වරදින්න. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. හරි. ඊළඟට ලියන්න. ඔබට ලැබී ඇති ප්‍රස්ථාරය අඳින්න. Draw the graph that you have. ඔබට ලැබී ඇති ප්‍රස්ථාරය අඳින්න. Draw the graph that you have. Draw the graph that you have. ඔබට ලැබී ඇති ප්‍රස්ථාරය අඳින්න. හරි. ඊළඟ පේලියෙන් ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක take the x values of the points take the x values of the points which the two graphs are meet as මට මුලට කියවන්න. මුලට කියවන්න වාක්‍ය හදලා කියවන්න. ඔයා ලියාගෙන තියෙන ටික කියවන්නකෝ. ඔයා ලියාගෙන තියෙන ටික කියවන්න. මට වාක්‍ය හදලා කියවන්න. සිංහල මීඩියම් ළමයිගේ කියවන්න මේ මම කියවලා ඉවර නෑ. ඔයාලා භාගය කියමු. තව කියවන්න තියෙනවා. දිගයි ටික වාක්‍ය. මොකද මේ ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක. ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක. කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක. හරි. මූල ලෙස ලබා ගන්න. ප්‍රස්ථාර දෙක කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක මූල ලෙස ලබා ගන්න. කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක මූල ලෙස ලබා ගන්න. හරිද? කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක මූල ලෙස ලබා ගන්න. ගායනි ලියාගත්තද? two graphs are meet කියලා විතර ලියාගත්තා. මුලින්ම කියන්න. Take the x values of the points which the two graphs are meet. As the roots. හරිද?
හරිද? හරි. දැන් හැමෝම ඉරේෂන් ගෲප් එකට යමු ෆොටෝ එක දකින්න. අන්නේ ෆොටෝ එකේ තියෙන පළවෙනි උඩම තියෙන ගාන කියන්නේ මොකක්ද කියලා මට. දැන් ඔයාලා එතන පෙරලගෙන ඉන්න ටියුට් එක කියන්නේ. y සමාන x y සමාන x වර්ගය y සමාන x වර්ගය. y සමාන x වර්ගයේ ප්‍රස්ථාරය භාවිතා කොට x වර්ගයේ ඍණ 3x ධන 2 සමානයි බිඳුව සමීකරණය මුල සොයන. හරි. y සමානයි x වර්ගයේ ප්‍රස්ථාරය. හරි. තාම ඉක්මනින් හරිද? y සමානයි x වර්ගයේ ප්‍රස්ථාරය අඳින්න. කොතනද අඳින්නේ? කොතනද අඳින්නේ? දැන් මේකට අදාළ ටියුට් එකේ ප්‍රස්ථාරය යට දීලා තියෙනව නේද? ඔව්. එතනයි අඳින්නේ ඈ. මේක අඳින්නේ ටියුට් එකේ ඈ. right. ඉක්මනට y සමානයි x වර්ගයේ ප්‍රස්ථාරය අඳින්න. එහෙම වගුව ගහන්න ගහලා y සමාන x වර්ගයේ ඉක්මනට අඳින්න ඕනේ. හරි. කවුරුත් උත්තර හදා ඉන්න එපා. මම දාන උත්තර වලින් ටක් ගාලා අඳින්න ඈ. මොකද වෙලා යනවා වැඩි. දැන් y සමාන x වර්ගය ඇඳ ගන්න පුළුවන්. ඔන්න මාගයන් ටික දාලා දුන්නා. ඉතාලම ඉක්මනට අඳින්න මේ ටියුට් එකේ අඳින්න. ඔව් කියන්නේ. මගේ ටියුට් එකේ එහෙම එකක් නෑනේ. හරි. එහෙනම් දැන් ඔයා ওই මාතෘකාව ලියපු තැන තියෙනවනේ ආයිෂා. එතන පටන් ගන්න වැඩි. කෙලින්ම මේක ලියාගෙන වැඩි පටන් ගන්න. ඉක්මනට අඳින්න ඕනේ. ළමයි 5-6 දෙනෙක් ඉවරෙච්ච ගමන් මම වැඩි පටන් ගන්නවා. ඒ ඉඳ ටක් ගාලා මම වැඩි කරන්න ඕනේ. දැන් ඉතින් ප්‍රස්තාර ඇඳලා හොඳට පුරුදු වෙලා අනින්නේ. ඒ ඉඳ මේව අඳින්න පුළුවන් ඉක්මනට. කවුරුත් x වලට උත්තර දා හදා ඉන්නේ නැහැ. මම ඔන්න වගුව ගහලා දුන්න ටක් ගාලා අඳින්නයි ඕනේ. ඇදලා ඉවර වෙච්ච ළමයි ඉවරයි කියලා කියන්නේ. ළමයි 5 දෙනෙක් විතර ඉවර වෙච්ච හැටිය මම වැඩි පටන් ගන්නවා.
ඇන්දලා ඉවරයි සර්. හරි එකනයි ඉවරයි සර්. දෙන්නයි ඉවරයි. තුන් දෙනයි ඉවරයි සර්. හතර දෙනයි ඉවරයි සර්. පහයි ඉවරයි සර්. හයයි හය දෙනෙක් ඉවරයි හරිද ඉවරයි නේද තව අදිනා ඉන්නවනම් ඉවරයි. කියන්න ඉවරයි සර්. හරි බලාගන්න හරි ඔන්න මුලින්ම තියෙනවා y සමාන x වර්ගයේ ප්‍රස්ථාරය අඳින්න කියලා right ඊගාවට මට කියන්න මූල හොයන්න තියෙන සමීකරණේ මූල හොයන්න තියෙන සමීකරණේ x වර්ගයේ ඍණ 3x ධන 2 සමානයි බිඳුව. වර්ගයේ ඍණ 3x ධන 2 සමානයි බිඳුව හරිද සමානයි බිඳුව. මූල සොයන්න බිඳුව. මූල සොයන්න හරිද හරි දැන් මට කියන්න මොකද්ද මේකේ ප්‍රස්ථාරය අඳින්න දීලා තියෙන්නේ ප්‍රස්ථාරය අඳින්න දීලා තියෙන්නේ මොකද්ද ප්‍රස්ථාරය අඳින්න දීලා තියෙන්නේ මොකද්ද කළු පාට එකද රතු පාට එකද අපි ප්‍රස්ථාරය ඇන්නේ කළු පාට රතු පාට එකේ y සමාන රතු x පාට. වර්ගයේ. එහෙනම් මට කියන්න රතු පාට එකට දෙන අංක කීයද එකද දෙකද රතු පාට. එක නෝට් එක බලලා කියන්න රතු පාට. එකද දෙකද එක එක ඔන්න එක කියලා දැම්මා දැක්කනේ මේවා ඔයාලා දන්නවා අර සමගාමී සමීකරණ වල කරපු දේවල් මේ කරන්නේ ඈ simultaneous equations හරි ඊළඟට මෙන්න මෙයා ලියා ගන්නකොට පොඩ්ඩක් වෙනස් කරලා ලියනවා පොඩ්ඩක් වෙනස් කරලා ලියනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ y අකුර යටින් බිඳුව ලියලා සමාන කිරීම ලියලා මේ කෑල්ල ඒ විදිහටම ලියලා දානවා තේරුණාද y අකුර යටින් බිඳුව ලියලා සමාන ලියලා අර කොටස එහෙමම ලියනවා x වර්ගය ඍණ 3x ධන 2 තේරුණාද ඒ කියන්නේ මම මේ කළු පාටින් ලියලා තියෙන විදිහයි නිල් පාටින් ලියලා තියෙන විදිහේ වෙනසක් නැහැ එකම දේ තමයි ඔය ලියලා තියෙන්නේ පැහැදිලිද ඔව් සර්. හරි එහෙනම් මූල හොයන්න දාපු කෙනාට කීයද දෙන්නේ එකද දෙකද මූල හොයන්න තියෙන කෙනාට දෙනවා කිව්වේ නෝට් එක කියවලා ඉතින් උත්තර දෙන්න ඕනේ හැමෝගම නෝට් එක තියෙනවනේ දෙක දෙක මූල දෙක. හොයන්න දීලා තියෙන සමීකරණයට දෙක කියලා දෙන්න ඕනේ මේ දෙක. ආය පන්තියේ මුල මතක් කරන්න දැන් පන්තියේ මුලදී කියලා දුන්නු මාතෘකාවේ දෙක. පන්තියේ මුලදී කියලා දුන්නු මාතෘකාවේ මේ ටිකයි සමාන වුණා නේද මතකද ඔව් හැබැයි මේ පාඩමේදී එහෙම සමානයිද නෑ නෑ වෙනස් ඕන් මාතෘකා දෙකේ තියෙන වෙනස අඳුර ගන්න එතන ඈ එතකොට මේ මාතෘකා දෙක කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක අවබෝධ කරගෙන තමයි උත්තර ලියන්න ඕනේ හා දැන් මම කිව්වේ මොකෙන් මොකක් අඩු කරන්න කියලා සටහන බලලා උත්තර කියන්න දැන් ඔය සටහන බලන සටහන පේලි යන්නේ සමීකරණය ඔන්න මාරු කරගන්න සමීකරණ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. අනිත් එක රතු පෑන්නේ ලියලා තියෙන්නේ නේද එකෙන් අඩු කරනවා දෙක හා ඕම් බලා ගන්න හරිද මට මේ එතන පොඩ්ඩක් කියන්න අමතකුණා
ඒ තුන්වෙනි වාක්‍ය ගාව ලියා ගන්න වරහන් භාවිතා කරන්න කියලා. කතුපෑනින්ම ලියා ගන්න. වරහන් භාවිතා කරන්න කියලා. වරහන් භාවිතා කරන්න කියලා තුන්වෙනි වාක්‍ය ගාව ලියා ගන්න. කතුපෑනින් ලියපු වාක්‍ය ගාව. එහෙනම් ඔන්න මේ පැත්තේ වමේ තියෙන්නේ පළවෙනි එකේ y. මෙයාගේ වමේ පළවෙනි එකේ තියෙන බිඳුව. එහෙනම් මම y වලින් බිඳුවක් අඩු කරනවා. සමානයි. ඔන්න එකෙන් දෙක අඩු කරා. ඊළඟට x වර්ගය මේ තියෙන්නේ. මේ x වර්ගය තමයි උතනින් ලිව්වේ. හරිද? අඩු කිරීම වරහණක් යොදලයි දෙවෙනි කොටස ලියන්න. මතක තියාගන්න. x වර්ගය ඍණ 3x ධන 2. පැහැදිලිද හැමෝටම? ඔන්න ඕකයි වරහණ යොදන්න කිව්වේ. මෙන්න යොදන්න කියපු වරහණ. මොකක්ද? අඩු කිරීම ලියලා වරහණක් ඇතුලේ තමයි මුළු දෙවෙනි සමීකරණේ සියලුම දෙනා ලියන්නේ. වරහණක් ඇතුලේ තමයි මේ දෙවෙනි සමීකරණේ සියලුම දෙනා ලියන්නේ. පැහැදිලිද? හරි. y වලින් බිඳුවක් අඩු වුනහම y x වර්ගය ඍණ ලකුණෙන් වැඩි කරලා වරහණ ඉවත් කරනවා. ඍණ x වර්ගය ධන 3x ඍණ 2. හරි. මේ x වර්ගයට x වර්ගය මොකද වෙන්නේ? කැපිලා යනවා. ඔව් ධන x වර්ගයේ තියෙනවා ඍණ x වර්ගයේ තියෙනවා කැපිලා යනවා. මොකක්ද ඉතිරි වෙන්නේ? y සමානයි ධන 3යි ධන 3යි y සමානයි 3x ඍණ 2. රයිට්. ඔන්න ඔය ටික හදාගන්න මෙතෙන්ට එන්න. කාට හරි නොතේරුණු තරම් කෙනෙක් ඉන්නවනම් කියන්න ඈ. ඕක කොතනද හදාගන්නේ? මේක හදාගන්නේ දැන් ඔයගොල්ලෝ මාතෘකාව ලිව්වේ. ඔව්. අන්නේ මාතෘකාව ලියපු තැනයි මේක හදාගන්නේ. ඒ මාතෘකාව ලියපු තැන හදාගන්න කලින් මේ වාක්‍ය දෙක ලියන් හිටියට කමන්නේ. එතකොටනේ අර ඔයාලට එක දෙක දාන්න තේරෙන්නේ. ඒ කියන්නේ ප්‍රස්තාරයේ අඳින්න ආපු කෙනාට එක දානවයි මූල හොයන්න ආපු කෙනාට දෙක දානවයි කියලා තේරෙන්න මාතෘකාව ගාව ওই වාක්‍ය දෙක ලියාගෙන ඊට පස්සේ ගන්න හදාගත්තට කමන්නේ. අනේ සර් ඒක චුට්ටක් ගියා දෙන්නකෝ. කොතනද ඔයාලට තේරුන්නේ නැත්තේ? අර එකෙන් දෙක ප්‍රස්තාරයේ අඳින කෙනාට එක දාන එක තේරෙනවනේ. ඔව් සර්. මූල හොයන කෙනාට දෙක දාන එකක් තේරෙනවා. එකෙන් දෙක අඩු කරන එකක් තේරෙනවා. මෙහෙමයි. මේ මෙතනදිම ලියා ගන්නකොට පුංචි වෙනසක් කරලා ලියා ගන්න. මොකද්ද කරන වෙනස? දැන් අපි සාමාන්‍ය විදිහට ලියුවා නම් මෙහෙම ලියලා සමානයි බිඳුව කොහොමද ලියන්න තේරුණාද? අන්නේ සමානයි බිඳුව කියන කොටස ගන්න මුලට. සමානයි බිඳුවයි. හරිද? ඊළඟට එකෙන් දෙක අඩු කරද්දී පළවෙනි එකේ වම් පැත්තේ තියෙන එක දෙවෙනි එකේ වම් පැත්තෙන් අඩු කරන්න. y වලින් බිඳුවක්. තේරෙනවද? ඔව් සර්. ඊළඟට පළවෙනි එකේ දකුණු පැත්තේ තියෙන x වර්ගයෙන් මේ තියෙන x වර්ගය. අඩු කිරීම දාලා වරහණක් ඇතුලේ තමයි දෙවෙනි කොටස ලියන්නේ. දෙවෙනි කොටස සම්පූර්ණ ටික. අඩු කිරීම වෙන්න. හරිද? හරි සර්. ඊළඟට ඉතින් වරහන් ඉවත් කරලා තියෙන්නේ මේ ඍණයි ධනයි මෙතන වැඩි වුණාම ඍණ වුණා. ඍණයි වැඩි වුණාම ධන වුණා. ඍණයි ධනයි වැඩි වුණාම ඍණ වුණා. ඒකයි කොල්ල තියෙන්නේ. හරි සර්. ඊළඟට ධන x වර්ගයේ තියෙනවා. ඉතින් ධන x වර්ගයේ ඍණ x වර්ගයේ කරන ඒවා නේද? පුංචි සුළු දේවල් මේවා තේරෙනවා. හරිද? හරි සර්. නෑ සර් පොඩ්ඩක්
හරි සර්. හරි. දැන් වෙන පාට පෑනක් අතර ගන්න. රතු වගේ නැතුව වෙන සාමාන්‍ය. ඔයාලා සාමාන්‍ය සුපුරුදු පෑන මොකක්ද ඔයාලගේ? නිල් පෑන. ඔව් සර්. ඔව්. හරි. එහෙනම් කළු පාට වගේ මේ වගේ වෙනස් පෑනක් ගන්න. හරි. දැන් ඔයාලට පේනව නේද අපිට ලැබුණ y සමානයි 3x වෙන 2 කියලා. මතක තියාගන්න මේව 9 වසරේ ප්‍රස්ථාර ඈ. y සමානයි 3x වෙන 2 කියලා කියන්නේ 9 වසරේ ප්‍රස්ථාර. ඒ කියන්නේ y සමානයි mx ධන c වගේ ප්‍රස්ථාර. සරල රේඛා. අඩි රූල තියලා තමයි අඳින්න තියෙන්නේ. 9 වසරේ අඩි රූල තියලා නැන්දේ. එහෙනම් අපි ඕක අඳිනවා මෙන්න මෙහෙම. y සමානයි 3x ඍණ 2. හරිද? මෙහෙම පුංචි වගුවක් ගහගන්න. right. ඒ වගුව ගහන්නේ අර වෙනස් කරපු පෑනින් ඈ. හරි මාත් එක්කලම කරන්න වගුව ගහගන්න. ඒ වගුවට ඔයාලා කැමති අගයන් දාන්න පුළුවන් ඈ. මම දානවා ඍණ 2යි බිඳුවයි ධන 2යි. හරි. ඒකල මේ වැඩි මාත් එක්කලාම කරයි යන්නේ ඈ. මම x වෙනුවට දැම්මා ඍණ 2. 3 වරක් ඍණ 2 ඍණ 6යි. මෙතන ඍණ 2යි. y සමානයි ඍණ 8යි. ඊළඟට මම දානවා මම මේ ගුරු පාටින් කරන ඒවා ඔයාලා වෙනස් කරපු පෑනින් කරගෙන යන්නේ. y සමානයි 3 වැඩි කිරීම බිඳුව ඈ මම ඊගට දාන බිඳුව. y සමානයි බිඳුවයි අඩු කිරීම ඍණ 2යි. ඒකෙන් එනවා y සමානයි ඍණ 2යි කියලා. ඊළඟට මම දානවා ධන 2. y සමානයි 4. right. ඔන්න උත්තර ටික ටක් ගාලා ගන්න. ලියාගත්තද? ඔව් සර්. හරි. දැන් අර ඔයාලා ඇඳපු ප්‍රස්ථාරය ගන්න. කළු පෑනින්මයි කරන්නේ ඈ. ඔබට දැන් මම පාට වෙනස් කරන්නේ ගුරු පෑනින්මයි කරන්නේ මම ඈ. හරි. ඍණ 2 ඍණ 8 නේද? මෙතන ඍණ 1 තිබිලා මෙතන ධන 1 තියෙයි. හරිද? sorry. ඕගොල්ලන්ට ඍණ 2 ඍණ 8ක් ලකුණු කරන්න පුළුවන්ද ඒක බැරි වෙයි? ඍණ 7ට පුළුවන්. කලින් ලකුණු කරපු එකේම නේද සර්? ඔව්. ඍණ 2 ඍණ 8ක් තියෙයිද? හරි. ඍණ 8ක් නැති අය කලබල වෙන්න එපා ඈ. ඍණ 8ක් නැති අය කලබල වෙන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. හරි. බිඳුවේ කීයද? ඍණ 2. බිඳුවේ ඍණ 2 ලකුණු කරගන්න පුළුවන් නේද? ඔව් සර්. බිඳුවේ ඍණ 2 ලකුණු කරන්න එහෙනම්. හරි. හරිද? හරි සර්. හරි. දැන් 2 4 ලකුණු කරගන්න. ඒක පුළුවන්. ඔන්න 2 4.
හරිද? හරි සර්. right. දැන් හරි sir. අඩි රූල තියන්න ඔය තිත් එකට අඩි රූල තියලා යා කරන්න. අඩි රූල තියලා කෙලින් මෙහෙම යා කරන්න ඕනේ. හොඳට දිගට යා කරන්න ඈ. හරිද? හරි sir. මෙහෙම දාවේ කියන්න. මේක හෝම යනවා. යනකොට මේ ගුරු පාට ඉර කොහොම ගිහිල්ලා ඔන්නෝම තැන් දෙකකදී කැපුණාද? රතු පාට එකයි ගුරු පාට එකයි තැන් දෙකකදී කැපුණාද? ඔව් සර්. එක තැනක් මෙතන අනිත් තැන මෙතන නේ. කැපුණු තැන් දෙකක් තියෙනවද හැමෝම කියන්න? ඔයාලා කට වහගෙන ඉඳලා නම් හරියන්නේ නැහැ මේක කියන්න ඕනේ ඊට පස්සේ දෙකක් නැතුව තමන් උඩ බලන ඉදී තමන්ට වැරදිලා ඒ හින්දා ආවද නැද්ද කියලා කියන්න මෙතනින් ඉස්සරහට කියලා දෙන්න. කැපුණු තැන් දෙකක් තියෙනවද? ඔව්. හරි. ඔව් sir. එහෙනම් උඩින් නම් කැපුණේ ඊට පල්ලෙහින් කැපුණා. ඒ කියන්නේ මෙහෙමද කැපුණේ? ධන එකකින් හරි. එහෙනම් මෙහෙමද ගියේ කියලා චුට්ටක් මට කියන්න අදහස ඈ. මම මේක ආයෙ පොඩ්ඩක් අඳින්නද? රේඛාව ඔහොම යනවා. ඒ කියන්නේ ඔයාලා කියන්නේ ප්‍රස්ථාරෙ මෙන්න මෙහෙමද? ඔන්න ඔහොම වගේ කැපුණා කියලා කියන්නේ. ඔව් සර්. හරි. හරි. එහෙම හැමෝගෙම එහෙනම් තැන් දෙකක් තියෙනවනේ. ඔව් right. ඔව් සර්. අන්නේ කැපුණු තැන ඉඳන් පල්ලෙහාට ගහන්න කඩේලා. තැන් දෙකේම ඉඳන් ගහන්න පල්ලෙහාට ඈ. තැන් දෙකේම ඉඳන් පල්ලෙහාට ගහන්න කඩේලා. හරි. ඒ කඩිර කැපෙන x අක්ෂය යගේ කීයද? කැපෙන තැන් දෙකේ පල්ලෙහාට ගහපු කඩිරේ පළවෙනි අගේ කීයද x වල? x සමානයි x සමානයි ධන 1යි. x සමානයි 1යි. හරි. දෙවෙනි එක x සමානයි 4යි. 4ද 2ද හොඳට කියන්න. 2. x සමානයි 2යි. මේන් උත්තරේ දෙකයි. දැන් තේරෙනවද මූල ගන්න හැටි? ඔව්. හරි. උත්තරේ ලියන්න ඕම. හරි හැමෝටම තේරුණාද ගත්ත විදිය? හැමෝටම තේරුණාද කාට හරි තේරුණේ නැද්ද? හරි. එහෙනම් මේක අයින් කරනවා ඈ. හරි. දැන් ඉරේෂන් එකපු ෆොටෝ එකේ
තුන්වෙනි ගාන හදනවා අපි. ඉරේෂන් එක ෆොටෝ එකේ තුන්වෙනි ගානේ සිම්පල් A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා ඔක්කොම හදනවා. right. ඔයාලගේ ප්‍රස්තාර පොත ගන්න. ප්‍රස්තාර පොත අරගෙන ඉතාම ඉක්මනට ඒකේ අඳින්න y සමාන x වර්ගය. හරි වගු ගහන්න මොනවත් කරන්න ඕනේ නැහැ. හේතුව තමයි කලින් ප්‍රස්තාරේ y සමාන x වර්ගයට අදාළ වගුව ගැහුවා. හරිද? ඒ වගුව ගහලා තියෙන හින්දා ඉතාම ඉක්මනට y සමාන x වර්ගය අඳින්න. ඇදලා ඉවරයි කියන්නේ. දැන් ප්‍රස්තාර පොතේ කරන්නේ ප්‍රස්තාර පොතේ පිටුවක y සමාන x වර්ගය අඳින්න. ඇදලා ඉවරයි කියන්නේ ඉස්සෙල්ලා වගේ. සර් y සමානයි රිනාගේ මේ 3ට විතරයි සර් ගන්න පුළුවන්. ඇති. ඇදලා ඉවරයි කියන්නේ. ඉවරයි සර්. එක්කනයි ඉවරයි සර්. දෙන්නයි ඉවරයි සර්. තුන්දෙනයි ඉවරයි සර්. හතරයි පහයි පස් දෙනයිද ඉවර. ඉවරයි සර්.
6යි. අනිත් අය ඉවර නැද්ද? ඉවරයි සර්. හරි. පළවෙනි එකේ තියෙන්නේ මූල හොයන්න තියෙන එක කියන්න මට. පළවෙනි එකේ මූල හොයන්න තියෙන එක කියන්න. x වර්ගය ඍණ 7ට සමානයි බිඳුව. x වර්ගය ඍණ 4 සමානයි බිඳුව. හරි. ඒ වුණාට අපි ඔය කොහොම ලියන්නේ නේද? කොහොමද ලියාගන්නේ? බිඳුව සමානයි x වර්ගය ඍණ 4. තේරුණාද ඒක? තේරුණාද? ඔව් සර්. හරි. මේකට එකද දෙකද දාන්නේ? එක කෑවා. මේකට දාන්නේ මොකද්ද? ඒක සර්. එක. දෙක මේකට දාන්නේ එක එක. එකෙන් දෙක තමයි අඩු කරන්නේ. පැහැදිලිද? තේරෙනවද? එහෙනම් y අඩු කිරීම බිඳුව සමානයි x වර්ගය අඩු කිරීම. ඔන්න වරහණක් යෙදුවා x වර්ගයේ ඍණ 4. පැහැදිලිනේ? වරහණක් යොදලා අඩු කරන්න කිව්වා. හරිද? මෙතනින් y මයි එන්නේ. x වර්ගය වරහන් ඉවත් කරනවා ඍණ x වර්ගය ධන 4. හරි. හරි. තේරුණානේ? මේ x වර්ගයට මේ x වර්ගය කපලා යනවා. මොකක්ද ඉතිරි වෙන්නේ? y සමානයි 4. y සමානයි 4. අහගන්න. මෙන්න ඇවිල්ලා තියෙන ප්‍රස්තාරය. y සමානයි 4 අඳින්න වගු ගහන්න ඕනේ නැහැ. කොහොමද අඳින්නේ? ලේසියෙන් ඇඳ හැකියි. 4 හරහා ඉරක් අදින්න. ඔව් y අක්ෂයේ 4 හරහා යන්න කොහොමද අඳින්නේ? කොහොම ඉරක් අදින්න. හරහාට ඉරක් අදිනවා. ඔව් හරහාට ඉරක් අදින්න. ලේසි එක ඈ. පැහැදිලිද? හරි. දැන් ඔයාලගේ මෙන්න මේ ඉලක්කම් ඇති ওই තැන්වල. හරි. දැන් ප්‍රස්ථාරය කැපෙන්නේ මේ මම රතු පාටින් ඇඳලා තියෙනවා. මෙතනයි නේද? ඔව් මෙහෙම පල්ලෙහාට ගහපුවම ඔයාලට ලස්සනට උත්තර දෙක එනවා. එක උත්තරයක් මොකක්ද? ධන 2 ධන ඍණ 2. අනිත් උත්තරේ මොකද්ද? ඍණ ඍණ 2. කොහොමද උත්තරේ ලියන්නේ? x සමානයි ධන 2 හෝ ඍණ 2. 2 හෝ x සමානයි ඍණ 2. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට කෙරෙන්න ඕන සියලුම කාරණා ටික මම රතු පෑනෙන් කරා. ඔයාලටත් තියෙන්නේ විශේෂ පාටක් අරගෙන පළවෙනි ප්‍රශ්නෙට අදාළ සියල්ල එම පාට පෑනින්ම අවසන් කිරීම. පැහැදිලිද? සිම්පල් A වල පළවෙනි කොටසට සිම්පල් A වල පළවෙනි ප්‍රශ්නේ කියන්නකෝ. ප්‍රශ්නේ ගෲප් එකේ දාලා තියෙන්නේ. ඉරේෂන් එකේ ෆොටෝ එකේ තියෙන්නේ. මාත් ඒකෙන් බලලා තමයි උගන්වන්නේ.
ලියාගෙන ඉවර නම් කියන්නේ ඉවරයි සර්. ප්‍රස්ථාරෙත් ඇඳලා කඩිරීම ගහලා කොහොම ඔව්. ඉවරයිද? ඉවරයි. හරි. ඉවරයි සර්. එහෙනම් මම මේක අයින් කරනවා. ඉවරයි සර්. හරි. දැන් අංක දෙක කරන්නත් මතක තියාගන්න ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕනේ. දැන් අපි ඇඳලා තියෙන්නේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් මම ඒකයි වෙන පාටක් ගන්න කියලා දැන් කියන්නේ. එහෙනම් අංක දෙක කරන්න ඕන මම ගන්නවා වෙන පාටක්. එතකොට ඔයාලත් අංක දෙක කරන්න ඕන වෙනම පාටකින් ඈ. කියන්න අංක දෙකේ මූල හොයන්න තියෙන්නේ මොකද්ද? x වර්ගය අරින්න 5x ධන 6 සමානයි බිඳුව. 5x ධන 6 සමානයි බිඳුව. හරිද? හරි. හැබැයි ඔහොම ලියන්නේ නැහැ. කොහොමද ලියන්නේ? බිඳුව සමාන. ඔව් බිඳුව සමානයි. x වර්ගය ඍණ 5x ධන 6. මේකට දෙන්නේ කීයද අංකේ? දෙක. දෙකනේ. ඊළඟට අපිට ප්‍රස්ථාරය අඳින්න දීලා තියෙන්නේ y සමානයි x වර්ගය. ඒකට දෙන අංකේ 1. තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. එකෙන් දෙක අඩු කරනවා. බලාගෙන ඉන්න කරන්න එපා කරනවා වෙලාව දෙන්න බෑ. හරි. එකෙන් දෙක අඩු කරද්දී y අඩු කිරීම බිඳුව සමානයි x වර්ගය අඩු කිරීම වරහණක් දාලා තමයි දෙවෙනි එකේ දකුණු පැත්තේ කොටස ලියන්නේ. x වර්ගය ඍණ 5x ධන 6. y වලින් බිඳුවක් අඩු නම් y x වර්ගය ඍණ x වර්ගය ධන 5x ධන 6. හරිද? x වර්ගයට x වර්ගය කපලා යනවා. හරිද? right අපිට ලැබෙන්නේ y සමානයි 5x ධන 6. සර් ධන 6 නෙමෙයිනේ දෙන්නේ ඍණ 6 නෙමෙයි දෙන්නේ අවසානට. ඍණ 6 හරි හරි. එතන මට වරහන් ඉවත් කරද්දි වැරදුනානේ. මම මකලා හදන්න. හරි. ඍණ 6 වුණා. දැන් පැහැදිලි නේද? හරිද? ඔව් සර්. හරි. දැන් මේක 9 වසරේ ප්‍රස්ථාරයක්. මොකද්ද ප්‍රස්ථාරය? y සමානයි mx වගේ ප්‍රස්ථාර. ඒ වගේ වඳින්න මේවා තුනක් තිබ්බනම් ඇති වැඩි ඕනේ නැහැ. හරි. එහෙනම් මම දානවා මෙතෙන්ට ඍණ 1 බිඳුව ධන 1 දානවා. හරි. ඍණ 1 දාපුවම ඔයාලට එනවා y සමානයි 5 වැඩි කිරීම ඍණ 1 ඍණ 6. y සමානයි 5 වරක් ඍණ 1 ඍණ 5යි ඍණ 6යි. කීයද? y සමානයි ඍණ 11යි. ඍණ 11. ඒක ලකුණු කරන්න නැති වෙයි. ඒ වුණාට ඒකට කලබල වෙන්න එපා. අවුලක් නැහැ. අඩි නුඩ තියලත් එකක් නැහැ. බිඳුව දානවා.
y සමානයි 5 වැඩි කිරීම බිඳුව ඍණ 6 y සමානයි බිඳුව ඍණ 6 හරිද? ඒතර උත්තරේ එනවා y සමානයි ඍණ 6 ඊළඟට මම දානවා x සමානයි 1 5 වැඩි කිරීම 1 ඍණ 6 y සමානයි 5 වරක් 1 5යි අඩු කිරීම 6යි y සමානයි ඍණ 1යි හරිද? right දැන් එහෙනම් ඔන්න ඔයාලට කරන්න තියෙන්නේ මේවයි කණ්ඩාංක තියන්න හරිද? බිඳුවේ ඍණ 6 බිඳුවේ ඍණ 6 කියන්නේ මෙතන ඍණ 6 හරිද? එකේ ඍණ 1 එකේ ඍණ 1 කියන්නේ එක මේ හරිය තියෙයි ඍණ 1 මෙතන හරිද? right ඊට පස්සේ මෙහෙම ඉර අඳින්න කොයි හරියෙන් කැපෙයිද කියලා මට කියන්න අමාරුයි හරිද? තැන් දෙකකින් කැපෙයි කැපෙන දෙක යා කරලා උත්තර ගන්න හරි උත්තර අරන් මට ෆොටෝ එකකින් උත්තර එවන්න බලන්න තේරුණාද වැඩේ? පැහැදිලිද? sir ඍණ එකේ ඍණ 11 ගන්න කොහොමද ඉතින්? ඒක ගන්න ඕනේ ඒක ලකුණු කරන්න බෑනේ ඒක අවුලන්නේ නැහැ හැබැයි ඔය ඉර දිගට අඳින්න හොඳ නෑ අඩිපොළ තියලා මුළු ප්‍රස්තාර කොලෙම දිගට අඳින්න
ඔයාලට අමාරුයිද වැඩේ තේරෙන්නේ නැත්නම් කියන්න ලෑ. අනේ සර් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද ඔයාලට තේරෙන්නේ නැති තැන කියන්න මට. ඒකෙදි අරගේ බිඳුවේ ඍණ 6 තියෙන්නේ. ඔව්. ඒක ඇඳාම ඉතින් අරගේ හරහා කැපිලා යන එකක් එන්නේ නැහැ. ෂුවර් එකට මෙන්නේ නැද්ද? නෑ. මට තව ළමෙක් කියන්න කැපිලා හැබැයි කැපිලා යන්න ඉන්න ඕනේ. මොකද මලීෂ කීපක පැහැදිලි නේ ආයි කියන්න. කියන්න. ඒකේ ඍණ 6 ගන්න බෑ සර් ඍණ 3න් ඉවරයි ප්‍රස්තාර. ඔයාලට ඒ ප්‍රශ්නේ නේද? සර් මගේ ත්‍රිණ තුනෙන් ඉවර වෙනවා. හරි හරි. එහෙනම් මෙහෙම වැඩක් කරමු. ඉන්න මම කියලා දෙන්නම්. ඒක ධන දෙක ගන්න. හරි හරි ප්‍රශ්න නැහැ. ඒකට අපි තාම මෙහෙම වැඩක් කරමු. මෙතෙන්ට දාගන්න තව මේව එකක්. දාලා මෙතෙන්ට දාන්න 2යි කියලා. දාලා දෙකට අදාළ උත්තරේ ගන්නකො. උත්තර කීයද? 4යි. ඒක ඔයාලට තියන්න පුළුවන් 2 4 තියන්න. ධන 4. 2 4 තියලා අඩි රූල තියලා ඉරක් ගන්න. ඔව් සර්. දැන් පුළුවන් නේද? මෙන්න මේ දෙක තිබ්බත් ඇති ඈ. මේ දෙක තියලා අඩි රූල තියලා ගහන්න. සර් ඒකට උත්තරේ එන්නේ x සමානයි 2 හෝ x සමානයි 2.5. 2.5 නම් එන්න විදියක් නැහැ. නෑ සර්. 2.5 නෝද? ඔව් සර්. හරි. හරි.